මාධ්‍යවේදී හිතවතුන්ගෙන් අවසරයි. අපි කවුරුත් දන්නවා මේ වන විට අපේ රටේ ආර්ථිකයේ ඇති වී තිබෙන විශාල අර්බුදය සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය විශාල දුෂ්කරතාවයට පත් කොට තිබෙනවා. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ අර්බුදය දීර්ඝ කාලයක් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියත් වර්තමාන ආණ්ඩුවේ දැක්මක් නැති අයාල යන වංචාව දූෂණය නාස්තිය ප්‍රමුඛ කොටගත් පාලනයේ විසින් ඇති කරලද තත්ත්වයේ ප්‍රතිඵලය. මේ ආර්ථිකයේ කඩාවැටීම අද සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට විශාල බලපෑමක් ඇති කොට තිබෙනවා. ඔබ දන්නවා පෙට්‍රල් සෙට් ආසන්නයේ විශාල දිගු පෝලිං ගහලා තිබෙනවා. තමන්ගේ දෛනික වැඩ කටයුතු කර ගැනීම සඳහා තමන්ගේ වාහන තෙල් ලබා ගැනීම වෙනුවෙන්. ගොවි ජනපදවල ගොවි ජනතාව තමන්ගේ අස්වැන්න නෙලන කාලය ඇවිල්ලා තිබෙනවා. ඒ අස්වැන්න නෙලීම සඳහා අවශ්‍ය වෙන යන්ත්‍රෝපකරණ වලට තෙල් ලබා ගැනීම සඳහා පෝලිමේ ඉන්නවා. දීවර ජනතාව තමන්ගේ මුහුදු රස්සාවට යන්න තෙල් ලබා ගැනීම සඳහා පෝලිමේ ඉන්නවා. ගොවි ජනතාව තමන්ගේ වගාවන්ට වතුර ලබා දීම සඳහා මෝටරේට ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ ඉන්නවා. ඒ නිසා මේ අර්බුදය අද විශාල තෙල් හිගයක් ඇති කොට තිබෙනවා. එහි බලපෑම සමාජයේ සෑම තරාතිරකම ජන කොට්ටාසයන්ට බලපෑම් කරමින් තිබෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා තෙල් හිගයත් අනිකුත් කළමනාකරණ ප්‍රශ්නත් තමන්ගේ වංචා දූෂණ පිළිබඳ න්‍යාය පත්‍ර ඉදිරියට ගැනීමත් හේතු කොටගෙන අද අපේ රටේ විදුලි බල ශාස්ත්‍රයේ විශාල ගැටලුවක් නිර්මාණය වී තිබෙනවා. අද දිනේදී පැය 7:00කට අධික කාලයක් විදුලිය කැපීම සඳහා යෝජනා කරලා තිබෙනවා. එනිසා මේ පෙන්눔 කරන්නේ කුමක්ද? අපේ රටේ බල ශක්ති ශාස්ත්‍රයේ මෙතෙක් ඇති වී තිබෙන දැවැන්තම අර්බුදයට සහ ගැටලුවට අද අපේ රට මුහුණ දී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ ඩොලර් හිගේ අපේ රටේ ආනයනකරුවන් භාණ්ඩ ආනයනය කරන විශාල ප්‍රමාණයක් දුෂ්කරතාවයට පත් කොට තිබෙනවා. ඒ වගේම අපනයනකරුවන් ඒ වගේම ගැටලු රාශියකට මුහුණ දෙමින් තිබෙනවා. අද තමන්ගේ නිෂ්පාදනය කරන භාණ්ඩ අපනයන කිරීම සඳහා නැව් සමාගම් ලංකාවේ වරායට එන එක ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. බොහෝ සමාගම්. ඒ නිසා තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා විශාල කාලයක් රස්තියාදු වෙන්න තිබෙනවා. කර්මාන්තකරුවන්ට නිෂ්පාදකයන්ට තමන්ට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපියක් නිකුත් කරගන්න බැරි තත්ත්වයක් උදා වී තිබෙනවා. එඳ කර්මාන්තකරුවන් නිෂ්පාදකයන් විශාල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ඒ වගේම අපේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් මා දැක්ක දැන් ඖෂධ සමාගම්වල ඒ ලංකාවේ නියෝජිතයන්ගේ සංසදයේ පහුගියදා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ප්‍රකාශ කරලා තිබුණා. මේ වන විටත් අත්‍යවශ්‍ය බෙහෙත් විශාල ප්‍රමාණයක් හිග තිබෙන බවත් මේ හිගතාවය තවත් වර්ධනය වෙන බවත්. නිසා බෙහෙත් නැති වෙන තත්ත්වයක්, ආහාර නැති වෙන තත්ත්වයක් රටේ මතුවී තිබෙනවා. හැබැයි ආණ්ඩුව හිරිවැටුණු ආණ්ඩුවක්. මේ තියෙන පීඩනය හෝ මේ තියෙන ප්‍රශ්නය පිළිබඳව හැඟීමක් දැනීමක් නැති කොමාගතියට පත්වෙච්ච ආණ්ඩුවක් අපි ඉස්සරහ තියෙනවා. එනිසා මේ අර්බුදයේ දිග පළල පිළිබඳව දැක්මක් හෝ ඒ විසඳීම සඳහා සැලැස්මක් නොමැති බව තමයි මේන් පෙන්눔 කරමින් තිබෙන්නේ. ආණ්ඩුව මේක දිගින් දිගටම උත්සාහ කරනවා ආණ්ඩුව මේ අර්බුදයේ ප්‍රතිඵල හැටියට පෙන්눔 කරන්න කොවිඩ් වසංගත තත්ත්වය කියලා. අපි කියන්නේ ආර්ථිකයට කොවිඩ් වලින් බලපෑමක් නොවුණා කියලා. යම් බලපෑමක් සිදු වී තිබෙනවා. හැබැයි මේ ඇති වී තිබෙන අර්බුදය කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන ඇති වූ අර්බුදයක් නෙවෙයි. විශේෂයෙන්ම
අපේ රටේ ඩොලර් වලින් තනි එකකයක් ඇටියට වැඩිම ඩොලර් ප්‍රමාණය අපිට දෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගේ. බංග්ලාදේශය, ඉන්දියාව, නේපාල් වැනි රටවල් වල විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම 2020 වසරට සාපේක්ෂව විදේශ සංක්‍රාම ලැබීම 2021 දී ඒ රටවල් පද්ධතියෙම වැඩි වී තිබෙනවා. හැබැයි අපේ රටේ අඩු වෙලා තිබෙනවා. එය කොවිඩ් වසංගත තත්ත්වය හේතු කොටගෙන නෙවෙයි. ගිය අවුරුද්දේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි කියන මාස පහේම 2020ට සාපේක්ෂව 2021 විදේශීය සංක්‍රාම අපිට ලැබීම වැඩි වුණා. මම ඔබට කිව්වොත් 2020 මිලියන 581යි ජනවාරි මාසේ 2021 මිලියන 675යි. ඒ කියන්නේ මිලියන 94කින් වැඩි වෙලා තිබෙනවා. පෙබරවාරි මාසේ 2020 මිලියන 527යි 2021 මිලියන 580යි මිලියන 33කින් වැඩි වෙලා තිබෙනවා. මාර්තු මාසේ 2020 මිලියන 492යි මේ අවුරුද්දේ මිලියන 612යි. ඒ කියන්නේ 2021 මාර්තු වල මිලියන 612යි. ඒ කියන්නේ මිලියන 120කින් වැඩි වෙලා තිබෙනවා. අප්‍රේල් මාසේ 2020 මිලියන 375යි 2021 අප්‍රේල් මිලියන 519යි 144කින් වැඩි වෙලා තිබෙනවා. මැයි මාසේ 2020 මිලියන 432යි 2021 මිලියන 408යි මිලියන 28කින් වැඩි වී තිබෙනවා. ඒකෙන් කියන්නේ මොකක්ද? අපිට මේ ආණ්ඩුව කිව්වා විදේශගත රැකියාවන් සඳහා පිටත්ව යාම අඩුවීම තමයි මේ විදේශ සංක්‍රාම නොලැබීමට හේතු කියලා. බොරු. මුල් මාස පහේ බැලුවොත් මිලියන 439කින් 2020ට සාපේක්ෂව 2021 වැඩි වී තිබෙනවා. මේ මාසෙ දක්වා. හැබැයි ජුනි මාසෙ ඉඳන් මොකද සිද්ධ වුනේ? ජුනි මාසෙ ඉඳන් මේක වේගයෙන් කඩා වැටෙන්න පටන් ගත්තා. මම ඔක්කොම දත්ත කියවන්නේ මම එකක් දෙකක් ඔබට කිව්වොත් ජුනි මාසේ 2020 දී ලැබුණේ 573යි 2021 දී 478යි ඒ කියන්නේ මිලියන 95කින් 16කින් කඩා වැටුණා. ඒ වෙලාවේ මා පාර්ලිමේන්තුවේදී මේ විදියට මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා මේ කඩා වැටීම තවත් වර්ධනය වෙන්න ඉඩ තිබෙනවා. මොකද 2021 ජුනි මාසේ කඩා වැටුනේ 16කින් මේකට ඉක්මන් පිළියම් හෙව්වේ නැත්තම් මේක වේගෙන් කඩා වැටෙන්න සිද්ධ වෙනවා කියලා. මොකද සිද්ධ වුනේ? ජුලි මාසයේ වෙනකොට 35කින් කඩා වැටුණා. සැප්තැම්බර් මාස වෙනකොට 49කින් කඩා වැටුණා. ඔක්තෝබර් මාස වෙනකොට 50කින් කඩා වැටුණා. දෙසැම්බර් මාස වෙනකොට 60කින් කඩා වැටුණා. පහුගිය ජනවාරි මාසේ 62කින් කඩා වැටුණා. ඒ කියන්නේ ජනවාරි මාසේ ඉඳන් මැයි මාසේ දක්වා මිලියන 416ක් 439ක් 2021කට සාපේක්ෂව වැඩි වෙනකොට ජුනි මාසේ ඉඳන් දෙසැම්බර දක්වා ඩොලර් මිලියන 2055ක් අඩු වුණා. ඒ කියන්නේ ඩොලර් බිලියන 2ක් ආසන්න වශයෙන්. ඩොලර් මිලියන 2055ක් ඒ මාස 7 2020ට සාපේක්ෂව විදේශ සංක්‍රාම ලැබීම අඩු වුණා. ඇත්තටම සිදුවේ හැකිව තිබුණේ කුමක්ද? 20ට සාපේක්ෂව 21 වැඩි වෙන්නේ. ඒ මුල් මාස පහේ වැඩිවීම පෙන්වු කරේ. මිලියන 439කින් වැඩි වෙලා තිබුණා. එහෙනම් තවත් අඩුම තරමේ මිලියන 500කින්වත් ඉදිරි මාස 7 වැඩිවීමට තිබුණා. හැබැයි සිද්ධ වුණේ මිලියන 2055කින් ඒ මාස 7 කඩා වැටුණා. ජනවාරි මාසේ 2021 ජනවාරි මාසේ අපිට ලැබුණේ මිලියන 675යි. මේ අවුරුද්දේ ජනවාරි මාසේ අපිට ලැබුණේ මිලියන 259යි. ඒ කියන්නේ 62කින් මිලියන 482ක් අඩු වෙලා තිබෙනවා. මේ ඔක්කොම එකතු කරපුවාම පහුගිය මාස 8ක කාලය ඇතුළත විදේශීය සංක්‍රාම ලැබීම 2020ට සාපේක්ෂව මිලියන 2494කින් ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 2.5කින් අඩු වී තිබෙනවා. අද තෙල් නැව බාණ්ඩ අවශ්‍ය වෙන කීයද?
ඩොලර් මිලියන 30යි. මාසයකට මාසන වශයෙන් ගත්තොත් තෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ ඩොලර් මිලියන 400ක් වගේ ප්‍රමාණයක්. හැබැයි මේ විදේශ සංක්‍රාම විතරක් ලැබීම ඩොලර් මිලියන 2494කින් ආසන වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 2.5කින් අඩු වී තිබෙනවා. මේක මොකද්ද ප්‍රතිඵල? හැම රටකම විදේශ සංක්‍රාම වැඩි වෙනකොට අපේ රටේ අඩු වුණේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාලු මේ ආණ්ඩුවත් මේ පළඳ නිසි දැක්මකින් සහ වැඩපිළිවෙලකින් කටයුතු කරන්න අසමත් වීම. ඒ නිසා මේ අර්බුදය අපිට ප්‍රධානම ඩොලර් ලැබීමේ ප්‍රභවය, ඒක සුද්ධ ප්‍රභවය. ආසන වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 7.5 අතර ප්‍රමාණයක් අපිට විදේශ සංක්‍රාම විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණා. ඒක ඔහේ කඩා වැටෙන්න මේ පාලක කණ්ඩායම අත්තරිය. ඒ නිසා මේ ශනික ඩොලර් අර්බුදය මතුවෙන්න මේක හේතු සාධක වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ මිත්‍ර ඩොලර් අර්බුදයක් තිබියදී ආණ්ඩුවේ ක්‍රියාමාර්ග බවට පත් වුණේ මොකද්ද? අපි දන්නවා. පොහොර කඳුලක් ඇටයක් ග්‍රෑම් එකක් රටට බාන්නේ නැතුව ඩොලර් මිලියන 9ක විතර වන්දියක් චීනයට ගෙවුවා. අපිට ආසන්න වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ මාස 2-3කට ආනයනය කරන්න පුළුවන් වියදම අපි කුණු පොහොර නැවකට නිකන් ගෙවලා දාලා තිබෙනවා. දැන් අපි දැනගන්න කැමති රටට පොහොර ග්‍රෑම් එකක්වත් කඳුලක්වත් ලැබෙන්නේ නැතුව මහජනයාගේ ධනෙ ඩොලර් මිලියන 9කට ආසන්න ප්‍රමාණයක් එම චීන සමාගමට ගෙවීම සඳහා වගකිය යුත්තේ කවුද? එමෙති සසේන්ද්‍ර රාජපක්ෂ. කැබිනට් පත්‍රිකාව දැම්මේ මහින්දානන්ද අලුත්ගමගේ. අනුමත කරේ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය. කොහේ පිළිබඳව තීන්දුව? අන්නේ මෙවැනි අර්බුදයක් තිබීදිත් මේ පාලකයන් මේක තමයි අපේ ඩොලර් වලට කරමින් හිටියේ. ඒ විතරක් නෙමෙයි. ඊළඟ නැනෝ නයිට්‍රජන් ආනයනය කරන්න පටන් ගත්තා. මතක ඇති. ඇතිතරමට ඒ කාලේ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. අපිත් පාර්ලිමේන්තු ඉදිරිපත් කරලා තිබුණා. සාමාන්‍ය ඉන්දියානු සමාගම නැනෝ නයිට්‍රජන් ඕන් අලෙවි කරනවා වගේ 3 ගුණයකටත් වඩා අධික මිලකට තමයි ලංකාව ආනයනය කරේ ඩොලර් දීලා. ඒක මොකද්ද වෙන්නේ? ඉතා පැහැදිලිව අපි පාර්ලිමේන්තුවේදී අපේ විජිතේර සහෝදරය මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරා. මෙම නැනෝ නයිට්‍රජන් ආනයනය කිරීම අඩුම තරමේ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියවත් අනුගමනය කරේ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනෑම භාණ්ඩයක් රාජ්‍ය ආනයනය කිරීමේදී අපි LC එක ණයවර ලිපිය ඕපන් විවෘත කරන්නේ සැපයුම් කරුවට. අපි ගත්තොත් කින්ඩාව පොහොර ගෙනකොට චීනෙන් අපි ණයවර ලිපිය නිකුත් කරන්නේ කින්ඩාව සමාගමට සැපයුම් කරුවට. ඒජන්ට් ගාමිණී ඥාතිය ඔහුට මුදල් හම්බ වෙනවා. ඒක වෙනම දෙයක්. හැබැයි නැනෝ නයිට්‍රජන් කියනකොට සල්ලි දුන්නේ කාටද? ඒජන්ට්. ටවුන් හෝල් සාකාවේ මහජන බැංකුවේ සාකාවේ ඒජන්ට්ගේ account එකට තමයි භාණ්ඩාගාරයෙන් කෙලින්ම සල්ලි වෙන් කරේ. මෙවැනි අර්බුදයක් තිබියදිත් ඒ විදිහට තමයි ඩොලර් හොරකම් කරන්න පටන් ගත්තේ. පහුගියද ඔයගොල්ලෝ දන්නවා මියන්මාරේ මාධ්‍යක වාර්තා වුණා කියලා පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. සාමාන්‍යයෙන් උන් අනෙක් සෑම රටකටම සහල් අපනයන කරනකොට සහල් වුන් යවනකොට ඕන් යවන්නේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 350ට. හැබැයි ලංකාවට එවලා තියෙන්නේ ඩොලර් 450ට. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් එකකින් අපට සිදුවන අවාසිය ඩොලර් 100ක්. මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ගේන්න ආණ්ඩු සැලසුම් කරලා තිබෙනවා. ලක්ෂයක් ගෙනාම. ඒ ලක්ෂයට ගත්තොත් ඩොලර් ලක්ෂ 100ක්. ඒක ඩොලර් මිලියන 10ක්. නේද? ලක්ෂ 3ට ගත්තොත් ඩොලර් මිලියන 30ක්. ඩොලර් මිලියන 30ක් කියලා කියන්නේ තෙල් නැවක්. හිතන්න. ඒක තෙල් නැවක් ගොඩ බා ගන්න පුළුවන් මුදල් වලට. තෙල් නැවක් ගොඩ බා ගන්න පුළුවන් මුදල් වලට සරිලන වියදමක් අතිරේකව
මියන්මාරෙන් හාල් ලාන්න කරනට දරන්න වෙලා තිබෙනවා. අතිරේක. හරිද? ඒ කියන්නේ 350ට අලෙවි කරන ඒවා ඩොලර් මෙට්‍රික් ටන් එක අපි 450ට ආනයන කිරීම නිසා අපි ලක්ෂ 3ක් හාල් මෙට්‍රික් ටන් ආනයන කරොත් අපිට සිදුවන අවාසිය ඩොලර් මිලියන 30යි. ඒ කියන්නේ හාල් නෙව. මේ තෙල් නෙව. ඉතින් මෙහෙමයි මේ පාලක ඇසිරෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මෙවැනි අර්බුදයක් වෙලාවක අපිට ගේන්න සිද්ධ වුණේ හාල්. නේද? සාමාන්‍යයෙන් ගත්තොත් හාල් මෙට්‍රික් ටන් එකකට අපි ඩොලර් මිලියන 45ක් විතර යනවා. ඒතර හාල් මෙට්‍රික් ටන් ලක්ෂයකට. ඒතර අපි ගෙනාවොත් හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් ආනයන කරන්න සැලසුම් කළා තියෙනවා. ඩොලර් මිලියන 135ක්. ඉතින් අපේ රටේ කුසකර්මාන්ත විශේෂයෙන්ම මහකන්‍ය අස්වැන්න ලැබෙන කාලේ ලංකාවේ කවදාවත් පෙබරවාරි මාර්තු අප්‍රේල් වල අපිට හාල් ආනයන කරන්න සිදුුනේ නැහැ. මොකද අපේ මහකන්‍ය අස්වැන්න වැඩිම අස්වැන්න යන කාලේ හෙක්ටයාර සාමාන්‍ය ගත්තොත් ලක්ෂ 8ක් විතර කුඹුරු වගා කරනවා මහකන්‍ය. ඉතින් එවැනි වෙලාවක අපිට මේ පෙබරවාරි මාර්තු වල හාල් ගිනවා. ඒක ඇතුළේ මොකක්ද? ඒක ඇතුළේ ජනාධිපතිවරයා ගනු ලැබුණ ලද හිතුවක්කාරී තක්කඩි. යගේ මෝඩ සැලසුමක් නැති. අර නේද කාබනික අටමගල නිසා. ඒ නිසාත් අපිට අතිරේක වශයෙන් ඩොලර් මිලියන 135ක් මේ මාස දෙක ඇතුළත ගලාගෙන ගින් තිට අපිට රට. ඒවා තමයි ඩොලර් නැති වෙන්න හේතුව. අපිට ලැබී යුතු ආදායම් මාර්ග අපි නිසි පරිදි ගන්න අසමත් වුණා. ඊළඟ ඒ වගේම අපිට රට ඇතුලේ නිෂ්පාදනය කරගත හැකි අඩුම තරමේ සාල් ප්‍රමාණයවත් අපි නිෂ්පාදනය කරගන්න අසමත් වුණා. ඒකේ ප්‍රතිවිපාක වලට තමයි අද අපේ රටේ පොදු ජනතාව මුහුණ දෙන්නේ. දැන් අඩුම තරමේ මේ අර්බුදයේ පිළිබඳ ගැඹුරු දැක්ම ගැඹුරු අදහසක්වත් මේ ආණ්ඩුවට තියෙනවද? පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම දැන් සති ගණනාවක් පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු විපක්ෂ නිරන්තරයෙන් හඬගාලා කියන කොහොම මුදල් ඇමතිවරයා වග කියන්න ඕන පාර්ලිමේන්තුවට. රටේ මූල්‍ය බලය පිළිබඳ වගකීම තිබෙන පාර්ලිමේන්තුවට. හැබැයි මේ මුදල් ඇමති පාර්ලිමේන්තුවට එන්නේ. තේරුම් ගන්න ඕන මේ රාජපක්ෂ පවුල. මේ කඩා වැටෙන්නේ මැද මුලනේ තමන්ගේ වලව්වේ ආර්ථිකය නෙවෙයි. මැද මුලනේ තමන්ගේ වලව්වේ ආර්ථිකය කඩා වැටෙනවා නම් අපිට ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ ඒක විසඳ ගන්න. මම දන්න විදිහට ඒව කඩා වැටෙනවා නෙවෙයි උඩ යනවා. බැසිකලි ලොස් ඇන්ජලිස් වල ආර්ථිකය කඩා වැටෙනවා නෙවෙයි මේ. එයාගේ අඹදරුවන් ජීවත් වෙනවා. ගෝඨාභයගේ ඇමරිකන් එක්සත් ජනපදයේ ආර්ථිකය කඩා වැටෙනවා නෙවෙයි. එයාගේ දරුමුණුමුරන් ජීවත් වෙනවා. මේ අපේ රටේ දරුමුණුමුරන් ජීවත් වෙන රටේ ආර්ථිකය තමයි මේ කඩා වැටෙමින් තිබෙන්නේ. ඒ පිළිබඳ කිසිදු හැඟීමකින් කටයුතු කරන පාලනයක් නෙවෙයි. ඒ නිසා මේක හිරිවැටුණු පාලනයක්. හිරිවැටුණු නායකයෙක්. කොමාතත්තු ඉන්නේ මේ මාණ්ඩු. දැන් මේ ප්‍රශ්න පිළිබඳ පහුගිය කාලේ ඇමතිවරු මොකද කිව්වේ? ජොන්ස්ටන් කියනවා අපිට ඇතිතරම් මුදල් තියෙන ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඔබට මතක ඇති මේමයි කිව්වේ. ඒ වගේම තව ඇමතිවරු කියනවා නෑ මේක මේ ඩොලර් නැති චූටි ප්‍රශ්නයක්. චූටි ප්‍රශ්නද? ඒ චූටි අපිට තියෙන ලොකු ප්‍රශ්න නෑ මේ ඩොලර් නැති චූටි ප්‍රශ්නයක් තියෙනවා. මේ චූටි ප්‍රශ්න. මේ ආණ්ඩුවේ ඒ වගේම තව මාස 6න් හරියනවා. ජනවාරි වල හරියනවා. මේ වගේ කවට කතා කියන මෙවැනි විශාල අර්බුදයක් ජනතාව පීඩාවට පත් වී තිබෙන කවට කතා කියන ආණ්ඩුවක් අද අපි ඉස්සරහා තිබෙනවා. ඒ වගේම කිසිදු තර්කණයක් නැති බලාපොරොත්තු දෙනවා. ඔබට මතක ඇති මේ දිගට මෙන කතාව ජනාධිපතිවරණ ජයග්‍රහණය කරාට පස්සෙ කිව්වා මේ අර්බුද විසඳන්න නම් 3-2 බලයක් ඕන කිව්වා. 3-2 බලය දුන්නා. 3-2 බලය ලැබුණාට පස්සේ කිව්වා මේ අර්බුද විසඳන්න නම් ජනාධිපතිවරට තවත් ශක්තිමත් බලයක් ලැබෙන 20 වෙනි සංශෝධන ඕන කිව්වා. ඒකත් දුන්නා මිනිස්සු පාර්ලිමේන්තුවේ. ඊට පස්සේ කිව්වා නෑ ඩොලර් ගලාගෙන යන මාවතක් තිබෙනවා පෝර්ට් සිටි පනත. මේ පෝර්ට් සිටි පනත සම්මත වුණාම ඩොලර් වේගෙන් ගලාගෙන එයි කියලා පාර්ලිමේන්තුවේ පෝර්ට් සිටි පනත සම්මත කරලා දුන්නා. ඊළඟ කියන්න පටන් ගත්තා. නෑ මේ මුදල් අමාත්‍යවරයා මොකද මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය දුර හිටියේ රිසර්ව් එකට. මල්ලි එනකම්. හරි. ඉතින් රිසර්ව් මුදල් අමාත්‍යවරයාට තමයි මේ වැඩේ හරියන්නේ නැත්තේ. බැසිල් මුදල් අමාත්‍යවරයා වුණාම මේක ගොඩේ කියලා කිව්වා. තරකද මේව? දැක්මවලද මේව? ඊළඟ කියන්න පටන් ගත්තා ඉන්න මහ බැංකුව අධිපතිවරයාගේ තමයි මේ ප්‍රශ්නේ තිබෙන්නේ.
කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා වුණාම මේක හරියයි කිව්වා. ඊළඟ කියන්න පටන් ගත්තා අයවැයලේඛන ඉදිරිපත් කරපුවාම මේක හරියයි කිව්වා. ඊළඟ කියන්න පටන් ගත්තා 2022 ජනවාරි වල කිරියෙන් පැනින් උතුරනවල මතකද ඔයගොල්ලෝ කිව්වා. ඔයගොල්ලෝ අහන්නේ යකින් නැවත හම්බුනම මාධ්‍ය විදිහින් හිටියට. දැන් කියන්න පටන් ගන්න තව මාස දෙක තුනකින් හරියයි කියලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? එක පැත්තකින් කවට කතා වගකීමක් නැතුව විකට රංගනයක මේ ආණ්ඩුව නිරත වෙනවා මෙවැනි අර්බුදයකදී. අනිත් පස්සෙන් ගත්තාම කිසිදු තර්කයක් පදනමක් නැති බලාපොරොත්තු මේ අර්බුදයේ සමනය පිළිබඳ යම් කරුණු ඉදිරිපත් කරනවා. තර්කයක් ආර්ථික දැක්මක් නැතුව මා කලින් කිව්ව පරිදි. ඒ නිසා දැන් වහාම කරන්න ඕනකම තිබෙන්නේ. අන් කවරක්වත් නෙවෙයි. දැන් වහාම කළ යුතු වන්නේ. මේ අර්බුදය දිග පළල ගැඹුර ආණ්ඩුව රට කියන්න ඕන. මොකද ආණ්ඩුව කියනවා මේ කොවිඩ් තත්ත්වය මම කලින් කිව්වා ඒ වගේම තව එකක් කියන්න. දැන් අපේ විදේශ සංචිත විශාල ප්‍රමාණයක හිඳුණා. හිඳුනකොට කිව්වා කොවිඩ් නිසා කියලා. හැබැයි එහෙම නෙවෙයි. ඉන්දියාවේ 2020ට සාපේක්ෂව 2021 ඩොලර් බිලියන 44කින් විදේශ සංචිත වැඩි වුණා. සිංගප්පූර් ඒක විශේෂ රටක් කමක් නැහැ. බිලියන 362 ඉඳන් 416 දක්වා බිලියන 54කින් විදේශ සංචිත වැඩි වුණා. මලේසියාවේ බිලියන 105 ඉඳන් 114 දක්වා බිලියන 9කින් විදේශ සංචිත වැඩි වුණා. වියට්නාමේ බිලියන 78 ඉඳන් 94 දක්වා බිලියන 94කින් විදේශ සංචිත වැඩි වුණා. බංග්ලාදේශේ බිලියන 42 ඉඳන් 45 දක්වා බිලියන 3කින් විදේශ සංචිත වැඩි වුණා. පාකිස්තානයේ බිලියන 14.5 ඉඳන් 19 දක්වා බිලියන 4.5කින් විදේශ සංචිත වැඩි වුණා. ඒත් පාකිස්තානයේ විදේශ සංචිත වැඩි වෙනවා. බංග්ලාදේශයේ වැඩි වෙනවා. ඉන්දියාවේ වැඩි වෙනවා. වියට්නාමයේ වැඩි වෙනවා. මැලේසියාවේ වැඩි වෙනවා. සිංගප්පූරු වල වැඩි වෙනවා. අපේ රටේ පතුලටම හිදෙනවා. ඒ නිසා කොවිඩ් නම් ඒ රටවලට කොවිඩ් තිබුණා. අපිට වඩා වැඩියෙන් මේ මාරාන්තික තත්ත්වයක් ඇති වුණා ඉන්දියාව අපි දැක්කා. ඒ නිසා මේ දැක්මක් සැලැස්මක් නැති ආර්ථික ගමන් මගේ ප්‍රතිවිපාක වල තමයි අද අපේ රටේ ජනතාව මේ විඳවින්න තිබෙන්නේ. හැබැයි උන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම දැක්ක ආණ්ඩුවේ മന്ത്രിවරියක් කියනවා. එතුමිය නම් අවුරුද්දකට සරිලන තෙල් නේද බූලි වලට ගෙනල්ලා ගොඩ ගහගෙන ඉන්නේ කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි එතුමිය කියනවා මොකද්ද? මම විතරක් නෙවෙයි ගොඩක් ඇමතිවරුත් එහෙම කරන් ඉන්නේ. ඒගොල්ලෝ අවුරුද්දකට සරිලන තෙල් ගොඩ ගහගෙන ඉන්නේ. හැබැයි ගොවිතැනේ ඉදිරි කුස්කර්මාන්තයේද ගොවියට අද ගොයන් ටික කපාගෙන මැෂින් වලට තෙල් ගන්න විදියක්. දීවරයට බෝට්ටු වරගෙන මහමුද යන ඉන්ධන ටික ගන්න විදියක්. සාමාන්‍ය නේ ලොරියක බඩු ප්‍රවාහනය කරන රියදුරු මහත්තයට එදා දෛනික වැටුපක් ලැබෙන්නේ. ඔහුට ඒක දුවා ගන්න විදියක්. හැබැයි ඒගොල්ලෝ අවුරුද්දකට තෙල් ගොඩ ගහ ගන්න. මෙවැනි අර්බුදයක් වෙලා එළියට එනවා සමහර අමාත්‍යවරුන්ගේ ලයිට් බිල මිලියන 12යි. කෝටි 1,20,000යි. ලයිට් බිල් ගිහිල්ලා බලන්න ඕන මේ නේද? ගෙදර නිකන් එයාට අර මේ එයාට ජීවත් වෙලා පුරුදු අර උත්තරද්‍රව්‍ය වගේ දන්නේ. ඇස්කීමවරුන් වගේ. නේද? දැන් අපේ රටේ ඉන්න ඇස්කීමවරුන්ගේ හැදිච්ච ඇමතිවරු. හරිද? ඒවා නේද? රින 16ට 18ට තියාගෙන නැත්තේ ගෙදර. නැත්නම් එහෙම ලයිට් බිල් යන විදියක් නෙවෙයි. 1 කෝටි 20 ලක්ෂය. ඉතින් එහෙම නෙවෙලා තියෙන්නේ. ජනතාව අපාදුකටපත් කරලා තිබෙදී තමන්ගේ හම්බ කර ගැනීමත් වංචාවත් තමන්ගේ සුරසැපසහිත ජීවිතයත් කිසිසේත් මත්තරලා නෙමෙයි පාලකේ. මෙවැනි අර්බුදයක් වෙලා වගේ තමයි අග්‍රාමාත්‍යවරයා නේද ප්‍රයිවට් ජෙට් අරගෙන තිරුපති වඳින්න යන්නේ. ඒ නිසා දැන් අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ එකයි. වහාම මේ අර්බුදයේ දිග පළල ගැඹුර මුදල් අමාත්‍යවරයා රට කියන්න ඕන. ඔව් පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න. ඒ වගේම මේන් ගොඩේම සඳහා තමන්ගේ ජාතික සැලසුම මොකද්ද? මොකද්ද සැලසුම? අපිට පේන විදිහට සැලසුම තමයි නේද? ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200ක් ඉල්ලනවා කිරිපිටි ගේන්න. දැන් මම දැක්කා දැන් වාර්තාවක් පළ වෙනවා රුසියාවෙන් ඩොලර් මිලියන 300ක් ඉල්ලනවා නේද? ගෑස් සහ ගල් අඟුරු ගේන්න. බංග්ලාදේශෙන් ඩොලර් මිලියන 250ක් ඉල්ලගත්තා. හාල් ගේන්න. පාකිස්තානයේ ඩොලර් මිලියන 200ක් ඉල්ලලා තියෙනවා සිමෙන්ති සහ යකඩ ගේන්න. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ඉල්ලලා තියෙනවා ලූණු සීනි සහ තෙල් ගේන්න. චීනෙන් ඩොලර් මිලියන 1000ක් ඉල්ලලා තියෙනවා ඔය අනිකුත් නේද රෙදිපිලි අංග උපාංග ටික ගේන්න. ඉතින් එහෙම කෙනාවත් කොච්චර කාලයක්ද? මේ සියල්ල નિયમિત පරිදි ලැබුණත්
මාසෙකමාරයි දෙකයි උපරිම. ඊට පස්සේ මොකද කරන්නේ? මම දැක්ක දැන් බැසිල් රාජපක්ෂට එන්න දෙපාරක් යෝජනා කළ තිබුණා. යා මාධ්‍යවල ප්‍රකාශ කළ තිබුණා ඉන්දියාවේ යන බව. හැබැයි ඉන්දියාවේ ගියෙත් නෑ මම දන්නේ. සාමාන්‍ය ගම්මලක් තියෙනනේ 4 අතේ ණය වෙලා ආයෙ ගෙදරට එන්න හදනකොට තේරෙනවා ආයෙත් ගාණක් ඉල්ලන්න තමයි එන්නේ කියලා. අද ගෙදර නෑ වෙන දවසක එන්න කියනවා. ඒ වගේ වෙන්නේ නැති. හරි මේ වෙලා තියෙන්නේ. ඉතින් රට ලෝකෙ ඉදිරියේ හැල්ලු කරලා ලෝකෙ ඉදිරියේ රට දණින් වට්ටලා ඒට හිඟන මෙහෙට හිඟන රාජ්‍යබට රාජ්‍යපත් කළා තිබෙනවා. මේ හැල්ලුවටපත් වෙන්නේ බැසිල් රාජපක්ෂ ජීවත් වෙන ලොස් ඇන්ජලිස් නෙවෙයි. ගෝඨාභයගේ ධර්මනුපුරන් ජීවත් වෙන එක්සත් ජනපදේ නෙවෙයි. මේ හැල්ලුවටපත් වෙන අපේ මාතෘභූමිය මේ පීඩාවටපත් වෙන අපේ රටේ පොදු ජනතාව. එනිසා වහම ආණ්ඩුව මේ අර්බුදයේ ප්‍රමාණය ඔවුන්ගේ විසඳුම් යෝජනා රටට ඉදිරිපත් කළ යුතුයි. තව දුරටත් අපි ඇස් ඉදිරිපිට රටක් ජනතාවක් මේ විදිහට කඩා වැටෙමින් මේ විදිහට දුක්ඛ පීඩාවට පත් කරමින් ඉස්සරහට යන කිසිදු අයිතියක් මේ පාලක කණ්ඩායමට නැහැ. එනිසා වුන් වහම මේ අර්බුදයත් ඔවුන්ගේ විසඳුම් යෝජනා රටට ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැතුව අයාලේ නේද? අද පාන්දර තෙල් නැවාව. ඒකට කීයක් හරි ගෙව්වා. හෙට උදේ වෙනකොට බාන්න පටන් ගන්නවා. ඒතකොට වෙන කොච්චර තෙල් ටිකක් ඒ දවස් 4ක් 5කට ඊළඟ තව නැවක් එයි. ඒක තව දවස් 3-4කට හරියයි. මෙහෙම රටකට දුවන්න බෑ. මෙහෙම රටක් නෙවෙයි සාමාන්‍ය නේද? සාමාන්‍ය කුඩා මේ කොහොවදන කර්මාන්තශාලාවකත් මෙහෙම දුවන්නේ. රටක් නෙවෙයි. නිකන් ඔය කොහොව කර්මාන්ත තියෙන්නේ. නැත්තම් නේද? ඒ ලණු වඹර කර්මාන්ත තියෙන්නේ. එහෙම කර්මාන්තයක් මේ විදිහට දුවන්නේ. එනිසා අපි වහම කියන්නේ මේ අර්බුදයෙන් ගොඩේම සඳහා අවශ්‍ය ජාතික ආර්ථික න්‍යාය පත්‍රය ආණ්ඩුව වහම රට ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි අපේ යෝජනාව. ඔබතුමා කියපු කාරණා සම්පූර්ණයෙන්ම හරි. ඔබතුමා කිව්වේ සත්‍යමයි. ඔබතුමා කිව්වට වැඩි මේ රටේ ජනතාව දැන් එතකොට මේ දැන් ඉතිහාසයේ පළමු වරට තමයි මේ වගේ මානසිකත්වයක් ජනතාවට ඇති වෙන්නේ. දරන්න බැරි. වාහනේ යන්නේ පීඩනේ. ඒක හැප්පෙනවා. පෞල් කුටුම්බය තුළ ගැටලු ආර්ථික ගැටලු ඇතිලා ණය ගෙවා ගන්න බැරුව පෞල තුළ ප්‍රශ්න මතුවේ. ඉතින් මේ தත්ත්වය දැන් කුකුඩා ගොස් අවසන් ඇත්තරම කුකුඩා ගොස් අවසන්. දැන් ඉස්සරහදී එන අතිරේ ගහන්නේ මේ වෛරයත් එක්ක ගින් තමයි. දැන් බලන්න මේ කතිරේ ඔබතුමාට එන්නේ. ඔබතුමාලා ඒ කතිරෙන් ජයග්‍රහණය කළොත් ඔබතුමාලා මේ පීඩණයෙන් මේ වෛරයෙන් දාපු මිනිස්සු ඉදිරිපත් කරන පීඩනය කොහොමද ඔබතුමාලා මේ විසඳන්නේ? ඇත්තටම ඒක වැදගත්. ඒ කියන්නේ අපිට දැන් කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි සමහර ඒවා තිබෙනවා මේ අර්බුදේ ඉස්සරහට යන්න නොදී වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට ඉදිරිපත් කරන හැකි යෝජනා තිබෙනවාද? ඒකනේ වැදගත්. අපි හිතන්නේ මේ ආණ්ඩුව එවැනි අහුම්කම් දෙන එවැනි නිහතමානී තමන්ගේ අඩුපාඩුකම් බාර ගන්න ආණ්ඩුවක් නෙවෙයි. මේක උද්දච්ච අත්නෝමතික ආණ්ඩුවක්. විශේෂයෙන් මේ පවුල එහෙම පවුල. රාජපක්ෂ පවුල. ඔවුන් හිතනවා සියල්ල දන්නේ ඔවුන් විතරයි. මේ පාලනය කරන්න පුළුවන් ඔවුන්ට විතරයි. ඥානෙ තියෙන ඔවුන්ට විතරයි. මොළ හතක් වෙන 아무තු සත්තු ඉන්න උන් ගාව විතරයි. හරිද? මේම මානින් පිරිති උද්දච්ච නායක කණ්ඩායම. එනිසා මම හිතන්නේ මේ ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කිරීමෙන් පළක් නැහැ. ඊළඟ ඔබ අහන එක තමයි ඔබගේ පාලනයකදී. පළවෙනි එක අපි සහතිකයක් දෙනවා මේ අර්බුදයේ තීව්‍ර වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දෙවෙනි එක විශේෂයෙන්ම ඔබට පෙන්වා දෙන්න ලැබුවා දැන්ටම ඩොලර් බිලියන 2.5ක් වගේ අපිට විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපිට අහිමි වී තිබෙනවා. ඒ නිසා අපි අන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපිට ලැබෙන ආදායම අඩුවීම අපි වළක්වා ගැනීම සඳහා සැලසුම් හදනවා. මොකද එතකොට අපිට 2.5ක් වගේ එනවා අර්බුදයට පිළියමක් ලෙස. ඒ වගේම දැන් අඩු වෙච්ච එක. මම කියන්නේ මේක තව කඩා වැටෙනවා කියලා මේ විදිහට කියමු. ඒ වගේම අපි උත්සාහ කරනවා තවත් ඩොලර් බිලියනයක් වගේ අතිරේක මුදලක් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලබා ගන්න. මම කලිනුත් මේක පැහැදිලි කරලා තිබුණා. මම දැක්ක බන්දුරත් මේ ළඟදී කියනවා ඩොලර් 100 ගානවත් එවන්න කියලා නේ මාසෙකට මම දැක්ක කියලා තිබුණා. මේගොල්ලන්ට එවන්නේ නැහැ. මේගොල්ලන් කවුද එවන්නේ? 1 කෝටි 20 ලක්ෂය ඇමතිගේ බිල කියලා දැක්කහම විදේශගත ශ්‍රමික ඩොලරයක් එවයිද? මේ පාලකයන්ට එවන්නේ නැහැ. ඊළඟ වැදගත් දේ තමයි අපි හිතනවා යම් ආනයන සීමාවලට අපි යන්න ඕනකම තියෙනවා. මේ අර්බුදෙන් මොකද අපි
ගිය අවුරුද්දේ අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20.6යි. අපනයන ආදායම ඩොලර් බිලියන 12.5යි. ඒ කියන්නේ ඩොලර් බිලියන 8.1ක ආනයන අපනයන අතර පරතරයක් තිබෙනවා. ඒ නිසා මේක අඩු කර ගැනීම සලස්මා දාන. මේක ඇතුලේ අපි හාල් වල වියදමක් තියෙනවා. මේ අවුරුද්ද තවත් වැඩි වෙයි. ඒ නිසා අපි හාල්, එළවලු, අපේ අත්‍යවශ්‍ය ආහාර පාන ටික ඒවා ලොකු කාලයක් යන්නේ මහ කන්න යල කන්න කියන කන්න දෙකෙන් ඒ ටික අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එහෙම අපිට අපනයන ආදායමේ වර්ධනයක් සහ ආනයන වියදමේ පාලනයක් අපිට ඇති කරගන්න සැලසුම් හදනවා. 2. 3. ඒ වගේම අපි ගන්නවා විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ධනවතුන් ඉන්නවා, ව්‍යාපාරිකයන් ඉන්නවා, විශාල ආයෝජන හැකියාවන් තියෙන අය ඉන්නවා. ඒගොල්ලෝ ලංකාවට එන්නේ ආයෝජනය කරන්න. මේ දේශපාලකයන් පස්සේ යන්නේ ඒගොල්ලෝ කැමති නැහැ. ඒ නිසා අපි වේගයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් ඒගොල්ලන්ට ආරාධනා කරන්න ඕන. අපේ රටේ ලලුත් ආර්ථික ප්‍රභවයන්ගේ ආයෝජනය කරන්න ඕන්ට අපි ආරාධනා කරන්න ඕන. ඒක අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ගත්තොත් සාමාන්‍යයෙන් ගත්තොත් අපේ වසරකට අපිට ණය වාරිකේ මේ පෙබරවාරි ඉඳන් ඊළඟ පෙබරවාරි දක්වා අපේ ණය වාරිකේ තියෙන ඩොලර් බිලියන 6.9ක් ගෙවන්න. ඩොලර් බිලියන 6.9ක ණය වාරිකයක් තියෙන වසරකට ගෙවන්න. ඒකේ විශේෂයෙන් ගත්තොත් මේ ජුනි මාසේ අපිට ISB එකක් කල්පිරන ඩොලර් බිලියනයක. ඒක අපිට කොයින් ගෙවයිද දන්නේ. කොහොම වුණත් අපිට විශාල ණය වාරිකයක් ගෙවන්න තිබෙනවා. ඒ නිසා ණය දුන්නු ණය විශේෂයෙන් ව්‍යාපෘත ණය පිළිබඳව අපි නැවත ඒ පිළිබඳව විගණනයක් කරලා ඒවට ප්‍රතිලාභ ගෙනත් දීලා තියෙනවද නැද්ද? ඒ වගේම අපේ ජාතික ආර්ථික සැලැස්මක් එක්ක අපි ණය දීපු ආයතන ටික සාකච්ඡා කරනවා. ඒක ඉතාමත් විනිවිදභාවයෙන් කරන සාකච්ඡාවක්. ඒ සාකච්ඡාව හරහා අපි යම් ප්‍රමාණයක අපේ ණය ප්‍රතිවගත කර ගැනීමට යන්න ඕන. එවැනි සැලැස්මක් හැදුවොත් මා හිතනවා කෙටි කාලයකට මේ අර්බුදය අපිට පියමන් කරගන්න පුළුවන්. හැබැයි ඒක ස්ථාවර වෙන්නේ නැහැ. ස්ථාවර වෙන්න නම් අපිට මධ්‍ය කාලීන දිගු කාලීන ඩොලර් රුපියල් ගැනීමේ ආර්ථික මාවතක් තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව විශාල ආර්ථික දැක්මක් සකසලා අපේ සංචාරක ව්‍යාපාරය අපිට ගෙනියන්න පුළුවන් කොතෙන්ද? අපේ ස්වභාවික සම්පත් වලින් අපිට කොච්චරද ගෙනියන්න පුළුවන්? විශේෂයෙන්ම අපි දන්නවා තොරතුරු තාක්ෂණය. දැන් ගත්තොත් සෞදි අරාබියාගේ අවුරුද්දේ ලෝකෙට තෙල් යවල හොයලා තියෙන්නේ ඩොලර් බිලියන 113යි. හැබැයි ඉන්දියාව IT වලින් හොයලා තිබෙනවා ඩොලර් බිලියන 133. එහෙනම් අද ලෝකෙ තෙල් වලට වඩා වටින්නේ මොකද්ද? නොලෙජ් එක. ඒ නිසා අපි වේගවත් සැලැස්මක් හදන්න ඕන. ලෝකෙ මුදුකාංග වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගන්න. ඒ වගේම දියුණු ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගන්න. මෙවැනි දිගු කාලන සැලැස්මක්, මධ්‍ය කාලන දිගු කාලන සැලැස්මක් පිළිගත් කරොත් මේ රට කඩා වැටි තිබෙන ගැඹුරු අර්බුදයෙන් මා හිතන අපිට ගොඩගත හැකියි. ඒ පිළිබඳ දැඩි විශ්වාසයක්, අදිෂ්ඨානයක් සහ කැපකිරීමක් අපි සතු තිබෙනවා. ඒ නිසා අපි හිතනවා මේ අර්බුදයේ ගොඩ ගැනීමට තියෙන ඒකායන මාවත අප විසින් යෝජනා කරන ආර්ථික දේශපාලන මාවත විතරයි. වෙන කිසිවක් නැහැ. ඒ වගේම ඔබතුමා මතක කාරණාවක් තමයි දැන් මේ එක අමාත්‍යවරුන් එක අමාත්‍ය සම්බන්ධයෙන් පිටර වලින් අරන් ඉන්නවා මේන් ඉන්නවා එක දැකින් තමන්ගේ ඩොලර් ප්‍රමාණය ගෙන්න ගන්නවා කියන කාරණා. දැන් මාධ්‍ය විදිහින් මේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔන්ගින් ප්‍රශ්න අහුවම කියන කාරණාව තමයි ඉතින් එහෙම ඉල්ලන්නේ නැතුව කොහොමද මේ රට ගෙනියන කාරණාව කියන කාරණාව. ඒතර මේ වෙනකනුත් තාම IMF එකට ගිහිලා නැහැ. IMF වල කොන්දේසි වලට අපිට කරන්න බැරි කාරණා මතු කරනවා. නමුත් අපිට බැරි වේවිද IMF එකට මේ තොරතුරු පාදලා දීලා මේ ණය ක්‍රමවේදය එකක් තමයි අපි බලන්න ඕනකම තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගියොත් ඔවුන් විසින් අනිවාර්ය ලෙස අපි විසින් ඉටු කළ යුතු කාර්යයන් කීපයක් අපි නියම කරනවා. එකක් තමයි ඩොලරය පාවෙන්න අත්හරින්න වෙන්නේ. දැන් අත්හැරියොත් ඩොලරේ රුපියල් 260ටවත් යනවා. ඒ අපේ සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ඉහළ යනවා. දෙවැනි එක මදන IMF ලෝක බැංකුව ජාත්‍යන්තර හැම වෙලාවෙම පෙනී හිටින්නේ නිදහස් වෙනදාමක් වෙන්නේ. ඒතර අපි විශාල ආනයන බැරියර දාලා තියෙනවා. වාහනේ වමෙව. මේ බැරියර්ස් අපිට අයින් කරන්න කයයි. ඒතර අපේ ආනයන වියදම තව විශාල ප්‍රමාණයකින් අපිට ඉහළ යාමකට භාජනය වෙනවා. ඊළඟ අපිට වුන් කියන්නේ රාජ්‍ය මුදල් කළමනාකරණය කරගන්න. අයවැය පරතරය අඩු කරගන්න. එතකොට අනිවාර්යෙන් අපේ රජයේ විසින් සපයන සේවාවන්ගේ මිල පෙට්‍රෝලියම්, විදුලි බල, ප්‍රවාහන වැනි සේවාවන්ගේ මිල ඉහළ යාමකට භාජනය වෙනවා. ඒක තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් අපිට සිදුවන දේ. අපි නොගියින් හිටියොත් අපි තෙල් නැතුව යනවා, විදුලි නැතුව යනවා නේ මේ අර්බුදේ. එතකොට මේ දෙක පිළිබඳ හොඳ
ඇගීමකට අපිට එන්න ඕන. ගියොත් මොකද්ද වෙන්නේ? නොගියොත් මොකද්ද වෙන්නේ? අන්න ඒක හොඳටම කළගත හැකි වන්නේ මහ බැංකුව. මහ බැංකුව ඒ සඳහා අවශ්‍යම ආයතන තිබෙනවා. ඒ සඳහා දැනුම තියන අය ඉන්නවා. ඒ සඳහාම වැටුප් ගෙවන කණ්ඩායමක් ඉන්නවා. එනිසා වුන් විසින් මේ දෙක පිළිබඳව නිවැරදි අදහසක් ඉදිරිපත් කළොත් ඒ මත තමයි අපි යනවාද නැද්ද කියලා තීරණය කළ යුතු වන්නේ. ඒ නිසා අපි ජනප්‍රිය ලෙස යන්න කියන එකෙත් නෑ. නිකන් අර එගේන්ස් නොයන්න කියන එකෙත් නෑ. යාම සහ නොයාම විසින් ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව හොඳ කිරාමැනීමක් බැලීමක් කළ යුතුයි. ඊළඟම ඔබ ඇහුවා මේ ඉතින් රටවල ඉල්ලන එක තමයි වෙන්න තියෙන්නේ කියලා. හැබැයි මම ඔබට කියන්නේ බංග්ලාදේශෙන් 250 මිලියන්. පාකිස්තානෙන් 200යි. ලැබුණේ ඉල්ලනවා 450යි. ඕස්ට්‍රේලියාවෙන් 200යි. 650යි. රුසියාවෙන් 300යි. 950යි. ඉන්දියාවෙන් 500යි. 1450යි. චීනෙන් 1000යි. 2450යි. විදේශගත ශ්‍රමිකයන් කීයක් නෙතුණා? 2494යි මිලියන. එහෙනම් ඔය ඔක්කොගෙම ණය ඉල්ලලා ගන්න ඩොලර් ප්‍රමාණයට වඩා වැඩියෙන් අපිට අහිමි වෙලා තියෙන මොකෙන්ද? විදේශ සංක්‍රාම හරහා ලැබෙන එක. මම මේ කියන්නේ 2020ට සාපේක්ෂව 21. හැබැයි 21 අනිවාර්ය ලෙස වැඩිවීමට නියමිත තිබුණා. මොකද මුල් මාස 6 වැඩිවීම නිසා. ඒක ගෙන්න ගත්තා නම්. හරිද? අපි දැන් මේ රටවල් ගණනාවකින් ණය ගන්න ප්‍රමාණයට වඩා වැඩි අපිට විදේශගත ශ්‍රී ලාංකිකයන් ලැබෙන නේද? ඒ ආදායම අහිමි වීම. ඒ නිසා ඒකට ආණ්ඩුව ප්‍රමුඛ දීලා සැලසුම් හදන්න තිබුණා. අතිරේක වශයෙන් කීයක් කර ඉල්ල ගත්තට කමක් නැහැ. හැබැයි මේ අතේ තියෙන කුරුල්ලා නේද? අතේ තියෙන කුරුල්ලා යන්න දීලා නේද? ආයේ පස්සේ යනවා ඉල්ලන්න නේ මේක වෙලා. දැන් ඒ වගේ නම් මේ රටේ බඩේට පත්වෙන්න අපිට එක බෞද්ධ කාලේදී බෝධිරට මේ වියත්මල කියලා මහා ලොකු කට්ටියක් හිටියා. දැන් මේ අය සැලසුමක් අදලා දුන්නේ නැද්ද මේ රජය ගෙනියන්න මේ රජය බඩේට පටුන පස්සේ මෙන්න මේම ක්‍රමවේදයකට තමයි යන්න ඕනේ කියලා මේ වියත් බංකට මොකද උනේ? ඔබ හිතන්නේ මෙහෙමයි. විද්වතුන් ඉන්නවා අපි උන්ට ගරු කරන ගමන්. හැබැයි ඒ විද්වතුන්ට දේශපාලන විඥානයක් තියෙනවා. දේශපාලන විඥානය සහිත විද්වතුන්. මොකද රට පාලනය කරන දේශපාලන. ඔවුන්ට එම දේශපාලන විඥානය සහිත විද්වතුන් හිටින්නේ. ඉතින් ඒ ගත්තු අයම බලන්නකෝ. එක්කෙනෙක් කියනවා මොකද වාරගන් කාලෙට මොකද කැස් බෑව කොට ගන්නවා කියන. ඉතින් එවැනි විද්වතුන් ඉඳලා තියෙන බලනකොට. ඒ නිසා ඇත්ත ගත්තොත් අර රාජපක්ෂ පාලනයේ තිබුණු දේශපාලන විවේචනම ත්‍රාඩයින් ඉන්න, අරක් ෆැක්ටරි කරුවන් ඉන්න, කුඩු ව්‍යාපාරයේ දෙන්නන් ඉන්න, අපරාධ කරුවන් ඉන්න ත්‍රාඩම දේශපාලන කඳවුරක් තමයි රාජපක්ෂ කඳවුර. අන්න ඒක වැසීම සඳහා ආලේපනය කරලාද තීන්ත තමයි. නේ ඒ ආලේපනය තමයි වියත්මඟ. එහෙම නැතුව දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ ආලේපනේ වියලිලා වේදිලා ගිහිල්ලා ඉවරයි. දැන් ආයෙ පාලනය කරන්නේ කවුද? මහින්දානන්ද, රෝහිත අපේගුණෝරද, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඔය ඉන්නේ ටීම් එක. හරිද? ඉතින් මේ ටීම් එක වහගන්න තමයි අර වියත්මඟ වගේ ආලේපනයක් ඇලෙන්නේ. එහෙම නැතුව දේශපාලන දෘෂ්ටියක් හෝ වෙන ආර්ථික දෘෂ්ටියක් සහිත කණ්ඩායමක් නෙවෙයි. දැන් ඒ වගේම දැන් අපිට මේ ඊදිනේදී හිටපු යාන පිසා අනිත් කට්ටිය මේ ඊදිලා තියෙනවා. නව යෝගයක් අරගෙන ඒ ඔබතුමාලා යම්සි බලාපොරොත්තුවක් ඇතුව ඔබතුමාලා ජනතාව යම්සි බලාපොරොත්තුවක් ඇතුව මේ දිනවල කටයුතු කරන අතරතුරදී මේ ඊදිනේ තියෙනවා මෙච්චර කාලයක් මේ බවු කරලා මේ දැන් ඉඳලා මේ රැටි වලාගෙන රැටි වෙනවා. අපි දකින මේ පැත්තෙම දැන් මේ වාස්තුමය මුණ ගැහෙන්නේ මහාන නිකම් නේ. මානවිකමනේ කියලා දැන් මේ සිද්ධෙච්ච සිද්ධිය ගැන කියනවා. දැන් මානවිකම් ප්‍රශ්න ඇති වුණොත් අපේ රට දෙන මේ ඔය ණයවත් ගන්න පුළුවන් නෙවෙයි. පළවෙනි ප්‍රශ්නේ ඔය මොකද්ද? ඔබ කිව්වා වියත්මඟ නේද? දැන් හරි මඟ. අපි දන්නේ හරි මඟද අතර මඟද මහා මඟද කියන අපි දන්නේ නැහැ. අර කොහොම වුණත් අභ්‍යන්තර අර්බුදයක් තිබෙනවා. විශේෂයෙන්ම රාජපක්ෂ පවුල සියලු ආර්ථික සැලසුම් පරිපාලන සැලසුම් රාජ්‍ය මෙහෙවීම තමන්ගේ අතට කේන්ද්‍රගත කරගෙන තියෙනවා. ජනාධිපතිවරයා ඒක සාද බලුවම හරිනේ. ජනාධිපතිවරයා රාජපක්ෂ කෙනෙක්, අගමැතිවරයා රාජපක්ෂ කෙනෙක්, මුදල් අමාත්‍යවරයා රාජපක්ෂ කෙනෙක්. ඒතර ඒව මත තමයි සම්පූර්ණ බලය කේන්ද්‍රගත වෙන්නේ. තවත් අවශේෂ රාජපක්ෂතුරු ඉන්නවා. චමල්, නාමල්, සසේන්ද්‍රනි, නිපුණ මේ වගේ කණ්ඩායම් ඉන්නවා. ඒතර මේක පවුලක් අතර බලය කේන්ද්‍රගත වෙලා තිබෙනවා.
ඒ නිසා මේ බලයේ ගොඩනැගීම සඳහා විවිධාකාරයෙන් හවුල් වූ කණ්ඩායම් ඒ බල කවියෙන් එළියේ ඉන්නේ දැන්. ඉතින් ඒගොල්ලෝ බලය අත්පත් කර ගැනීම සඳහා ඔවුන් කණ්ඩායමක් හැටියට උපයෝග කරගත්තා. පාලනයේදී ඔවුන් බල කවියෙන් එළියේ ඉන්නවා. ඒ පිළිබඳව උන්ට හිත රෙදවීමක් ඇති නේද? ඒ නිසා වුන් විවිධ මගවල් තෝරාගෙන ඇති කියලා අපි හිතන්නේ. ඊළඟ උපාපු ප්‍රශ්නය. ඔක තමයි ආණ්ඩුව ඊළඟට හදන්න නාටකම. හරිද? ආණ්ඩුව මම කියනකොට ඉස්සලා මේ අර්බුදයේ ඒගොල්ලෝ කොවිඩ් වසංගතය හේතු කරන්න හදනවා. ඊළඟ ඒගොල්ලෝ දැන් අලුතෙන් උත්සාහ කරා මම දන්නවා තෙල් ගත්තොත්. දැන් බැරල් එක කොහොමත් මේ වින්ටර් එකේ තෙල් ඉහළ යනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි නේද? සාමාන්‍යයෙන් යුරෝප සීත කාලෙට යුරෝපයේ මේ තෙල් මිල ඉහළ යනවා. ඉතින් ඩොලර් බැරල් එක බොරතෙල් බැරල් එක ඩොලර් 100 දක්වා ඉහළ ගිහලා තිබුණා. දැන් ආපහු යුක්‍රේන සහ රුසියාව සහ යුක්‍රේන අතර ගැටුම හේතු කොටගෙන මේක 103 දක්වා වගේ යන්න ඉඩක් තව ටිකක් වර්ධනය වෙනවා. ඒතකොට මේගොල්ලෝ කියනවා දැන් මේ අර්බුදය මොකද්ද? යුක්‍රේනය සහ රුසියාව නිසා කියලා ඊළඟ කතාවක් එන්න පුළුවන්. ඊළඟ එන්න පුළුවන් ප්‍රධානම එක තමයි ජිනීවා වලින් අපේ රට වටලනවා. දේශප්‍රේමී ජාතික අභිමානය සහිත ආණ්ඩුවක් ඉන්නවා. ඒ වගේ ආණ්ඩු බටහිරට පේන්න බෑ. ඒ නිසා බටහිර කුමන්ත්‍රණය කරනවා මේ ආණ්ඩු පෙරලා දමන්න. ඒ කුමන්ත්‍රණ කරුවන්ගේ ඉත්තෙක් බවට කාදිනල් උන්වහන්සේ පත් වී තිබෙනවා නේද? ඒක තමයි දැන් මේ මාර්තු මාසයේ තියෙන ජිනීවා සමුළුවේදී මානව හිමිකම් කොමිසම හමුවේදී සිදුවේ හැකි දේ කියලා ගේන්න පුළුවන්. මේක මේ කබාය තමයි දැන් දීර්ඝ කාලයක් තිස්සේ මොවුන් මේ නාටකය මාර්තු මාසයේ දියත් කරනවා. හැබැයි අපි බැලුවොත් සැබවින්ම බැලුවොත් මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට ප්‍රධාන හේතුවක් තමයි පාස්කු ප්‍රහාර කරන දඬුවම්. පාස්කු ප්‍රහාරයේ වගකිය යුතු පාර්ශ්ව දෙකක් ඉන්නවා. එකක් තමයි තොරතුරු ලැබී තිබීදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පාර්ශ්වය. දෙවැනි එක තමයි එම ප්‍රහාරය සැලසුම් කර එල්ල කරන ලද කණ්ඩායම. එනිසා මේ පාස්කු ප්‍රහාරට මේ කණ්ඩායම් දෙකම වග කියනවා. එකක් තොරතුරු ලැබී තිබීදී වළක්වා ගන්න අසමත් වූ කණ්ඩායම. දෙක ප්‍රහාරය සැලසුම් කොට එල්ල කරන ලද කණ්ඩායම. මේකනේ තියෙන්නේ. හැබැයි දැන් අවුරුදු 3ක් මේ අප්‍රේල් මාසයේ 21 වෙනිදාට අවුරුදු 23ක් සම්පූර්ණ මේ කිසිවෙක් හොයාගන්නේ අඩුම තරමේ ප්‍රහාර වළක්වා ගැනීමට අදාළ අය නේද? එහෙම හොයාගන්නත් නැහැ. ඒත් නඩුවක් දැම්මා හිටපු පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට ඕනුත් නිදොස් කරින් දහස් කරා. කොච්චරද කියනවනේ විත්තිය පාර්ශ්වයට අහුම්කම් නොදීම. පැමිණිල්ල ඉදිරිපත් කරන ලද කරුණු මතම හරිද? ඒ නඩුවෙන් ඒ දෙදෙනා නිදහස් කරා. එතකොට අපිට ගන්න පුළුවන් පැමිණිල්ල කොහොම තියෙන්නද කියලා. ඒ කියන්නේ සාමාන්‍ය නඩුවකදී විත්තියට අහුම්කම් දීලා තමයි සාධාරණීට කරන්නේ. එතකොට පූජිත ජයසුන්දරට හෝ නේද? ආරක්ෂක ලේකම්වරයා හේමසිරි ෆර්නෑන්ඩෝට හෝ ඒ දෙන්නට අහුම්කම් නොදීම පැමිණිල්ල කියපු කරුණු මතම එළියට දැම්මා. ඒතර හිතා ගන්න පුළුවන් පැමිණිල්ල මොන වගේ පැමිණිල්ලක් තියෙන්නද කියලා. හරිද? ඒ නිසා ඊටා සාධාරණ යුක්තිගත සාගත අයිතියක් සහ හැඟීමක් තිබෙනවා කාදිනල් උන්වහන්සේට මේ පිළිබඳ සාධාරණීට කරගන්න. ඉතින් ඒ වෙනුවට ආණ්ඩුව කරපු දේ තමයි නේද වින්දිතයන් කූඩුවට ගෙනිච්ච. සමහර පියතුමල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනිච්චා. මේ පිළිබඳ හඬ නගපු සයහන් මාලක වැනි තරුණයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර පැහැර ගැනීම කරා. අවසානයේ මොකද සිද්ධ වෙන්නේ? අවසානයේ සිද්ධ වෙන්නේ තමයි තමන්ගේ දුක් ගැනවිල්ල මේ ආණ්ඩුව විසින් ඉටු කරන්නේ නැත්නම් මේ ආයතන විසින් ඉටු කරන්නේ නැත්නම් මේ ආයතනයට ඇහුම්කන් දෙන්නේ නැත්නම් උන්වහන්සේට අන්තිමේට සිද්ධ වුණා වතිකානුවට යන්න නේද? උන්වහන්සේලාගේ මූලික මධ්‍යස්ථානයට යන්න, ඒ වගේම ජිනීවා වලට යන්න. ඒතර වරද කාගේද? එවැනි තත්වයක් නිර්මාණය කරපු පාලකයා තමයි වග කියන්නේ. ඒ නිසා ජිනීවා වල අද එන කවර හෝ තර්ජනය අපිට හරි යෝජනාවක් කරනවා නම් ඒකට වක් කියන්න ඕන මේ ආණ්ඩුව. හැබැයි මේ ආණ්ඩුව හැම වෙලාවම උත්සාහ කරන දේ තමයි ජිනීවා වලට එවැනි නේද අවස්ථාවක් ලබා දීලා මේගොල්ලෝ අනිත් පැත්තෙන් ඇඬියාව ගන්නවා. මොකද්ද? අපේ රට ආක්‍රමණය කරන බටහිර මේමයි. ඉතින් මේ ව්‍යාජ රංගනය දැන් දශකයක් විතර අපේ රටේ දියත් වෙමින් තිබෙනවා. ඒ නිසා අපි ඒකට අහු වෙන්න එපා කියලා තමයි මේ රටේ ජනතාවටත් විශේෂයෙන් මාධ්‍ය වෙතින්ටත් ඒ පිළිබඳව සවිස්තරාත්මක කරුණු වාර්තා කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ වගේම මේ ආණ්ඩුව තුලම ඉන්න පක්ෂ 11ක් වෙනකොට ඒකලා තියෙනවා. දැන් මේ අපි දැක්ක පෞද්ගලික කාලේ පුරාටම නිහඬව දාකින සීනෝ. ඒ කියන්නේ විමල් නිර්මිතව අමාත්‍යගේ කොටුව
මුල්ලාසේ රාජ්‍යලා දැන් කෑ ගන්නවා. මොකක්ද මේ විපරාශයක් වෙනවා මම ඒක තමයි ඉස්සලා කිව්වේ හරි මගද අතර මගද මහා මගද මම දන්නේ නැහැ. ඉතින් අපි බලන් ඉමු නේද දැන් ඉතින් හැබැයි මෙහෙමයි. ඔවුන් විසඳුම නෙවෙයි. ඔවුන් මේ අර්බුදේ නිර්මාපකයන්. මේ අර්බුදේ නිර්මාණකරුවෝ. නේද? එහෙම නැත්නම් කිසිසේත්ම විසඳුම නොවේ. දැන් ඔතෙතුමා මේ ඔබතුමා ගුවා පාස්කු ප්‍රහාරය. ඒ ඇතුළු ගණනාවක් පෙරදි මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඇතුළු යහපාලනයේදී වුණා. ඒ කාලේදී. දැන් මේ පාලක නායකයෙක්ම තමයි දැන් මේ කණ්ඩායම නියෝජනය කරන්නේ. මුල ඉන්නේ. එතකොට දැන් ඒගොල්ලෝ ওই විදිහටම ඊපාර යහපාලන රජය බිහි කරා වගේ අලුත් කණ්ඩායමක් දාගෙන මේ එන ගමන මොන පැත්තකට යයිද? මම හිතනවා අපේ රටේ ජනතාව රෑ වැටුණු වලේ නැවත දවලුත් වැටිලා නැවත ආයෙත් රෑ වැටිලා ආයෙ දවල් වැටේ කියලා නම් අපි හිතන්නේ නැහැ.